19 වෙනි සංශෝධනයේට ඉස්සෙල්ලා තිබ්බ කිසිම දෙයක් මේ 20 වෙනි සංශෝධනයේ නැහැ. 3ක් ඇර 20න් 19 අවශ්‍ය වෙනවා නම් ඒකද ඉස්සෙල්ලාම අත උස්සන්න ඕනේ තමයි. ඒකට අවශ්‍ය වෙන්නේ හොඳ රාජ්‍ය නායකයෝ මිසක් දේශපාලන නායකයෝ නෙමෙයි. ඒ විජාග බලය අවශ්‍ය කරනවා කියලා අපේ කවුරුත් ඒක අවශ්‍ය කරගත්තේ නැහැ. ඉතින් බෙල්ල කපන්න පුළුවන් කියලා මේ පීය ප්ලාස්ටික් වලින් හදන එක නෙමෙයි වැඩි. අයිබෝන් සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි, ජාත්‍යන්තරයේ අන්තර්ජාලය ඔස්සේ අපව නරඹන සියලුම ශ්‍රී ලාංකේය සිංහල භාෂාව කතා බහ කරන ලෝකයේ සිටින සියලුම නරඹන්නන් හැමදෙනාමත් බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. මේ වැඩසටහනට අද ඊටම සුවිශේෂී වැඩසටහනකට මුල පුරන්නට මා බලාපොරොත්තු වෙන ඉලක්කයේ වැඩසටහනින් ඒ තමයි රටේ මේ මොහොතේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව ජාත්‍යන්තරවත් දේශීයවත් විමසා බලා ගැනීම, ආණ්ඩුවේ පැත්තෙන් කියවා ගැනීම. මේ ආණ්ඩුවට මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ප්‍රධාන අරමුණු ගණනාවක් පෙරදැරිව. ඒ ජනාධිපතිතුමාගේ වචනයෙන් සහ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කියනවා නම් එක රටක් එක නීතියක්, යුක්තිගරුක නීතිගරුක සතුටුදායක පවුලක් සමාජයක්, ඒ වගේම මේ සමාජය සහ අර්ථ ක්‍රමය ඇතුලේ දියුණු සමාජයකට යන්න අවශ්‍ය වන වටපිටාව සකසා ගැනීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුළු දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ජනාධිපතිතුමා ජනවරම ඉල්ලා සිටියේ. ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා ආසන්න වශයෙන් 3/2ක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගෙන මේ රට ඉදිරි වසර 5 සඳහා බලය පවනු ලැබුවා. එක් පැත්තකින් විධායකය, අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාදායකය. අද මගේ කතානායකයා පළාත් පාලන පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රියාද් මිරාල් විශ්‍රාමික සරත් වීරසේකර මහතා සමග කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මෙවරත් පාර්ලිමේන්තුවට පැමිණියා. එතුමා මේ පවතින තත්වයන් සම්බන්ධයෙන් දේශපාලන චරිතයක් හැටියටත් විශේෂ භාර රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසටත් පුරවැසියෙක් ලෙසත් මේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද කියලා මා එළඹෙන පැය ඇතුලේ ඔබ වෙනුවෙන් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. අයිබෝන් වීරසේකර රාජ්‍ය අමාත්‍ය. අයිබෝන් රොෂාන්. වීරසේකර මහත්මයා, මේ 20 වෙනි විවස්ථා සංශෝධනයේ පිළිබඳව මතුව තිබෙන වර්තමාන කතා බහ ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති බලනකොටත් ආණ්ඩුව බලයට ගෙන කණ්ඩායම් විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂය ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පවසා සිටිනවා, ආණ්ඩුවට බල කර සිටිනවා මේ 20 සම්බන්ධයෙන් ඔවුන් කැමති නැති බව. 20 ගේන්න හදිසියක් ඇයි ජනාධිපතිතුමාට තිබෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. මම එතනින් පටන් ගන්න කැමතියි. ඔව් රොෂාන්, ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක ඊටාම හොඳ ප්‍රවිෂ්ටයක්. මොකද මේ 20 වෙනි සංශෝධනය ගැන තියෙන්නේ වැරදි අවබෝධයක් අතිගරු සංඝයා වහන්සේලාට සහ අපේ බුද්ධිමත් දේශප්‍රේමී සියලු දෙනාට. එතෙන්දී අපි පිළිගන්න ඕනේ රොෂාන්, මේ 20 වෙනි සංශෝධනය ගෙනාපු ක්‍රමය නැත්නම් ඒක ජනතාවට ඉදිරිපත් කළ ක්‍රමය යම්කිසි වැරද්දක් තියෙන බව පිළිගන්න ඕනේ. ඒක නිසා තමයි මේ වගේ මත සහ දුර්මත ඇත්ත වශයෙන්ම සමාජය තුළ පැතිර ගියේ. උදාහරණයක් හැටියට ඊටාම සමස්තයක් වශයෙන් කියනවා නම් රොෂාන්, මේ 20 වෙනි සංශෝධනයෙන් 아무තු දෙයක් කරන්නේ නැහැ. 20 වෙනි සංශෝධනයෙන් කරන්නේ 19 වෙනි සංශෝධනය අවශ්‍ය කිරීමක් පමණයි. එතකොට 19 වෙනි සංශෝධනයේට ඉස්සෙල්ලා තිබ්බ කිසිම දෙයක් මේ 20 වෙනි සංශෝධනයේ නැහැ. 3ක් ඇර එක්සෙප්ෂන් ව්‍යාතිරේක 3ක් ඇර. ඒක තමයි පළවෙනි එක තමයි පාර්ලිමේන්තුවට අවුරුදු 6ක් ඉන්න එක අවුරුදු 5 දක්වා අඩු කළා. ඒක 19ට ඉස්සෙල්ලා තිබ්බේ 6යි. එතකොට ජනාධිපතිවරයෙක්ට දෙවරකට වඩා තරඟ කරන්න බෑ කියන එක ඇතුළත් කළා. ඒක 19ට ඉස්සෙල්ලා තිබ්බේ නැහැ. අන්තික තමයි තොරතුරු දැනගැනීමේ පනත. මේ ව්‍යාතිරේක නැත්නම් එක්සෙප්ෂන්ස් 3 හැර 19ට ඉස්සෙල්ලා නොතිබුණු කිසිම දෙයක් 20 වෙනි සංශෝධනයේ නැහැ. එතකොට රොෂාන්, 19 වෙනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ විරුද්ධ වෙච්ච එකම මන්ත්‍රීවරයා හැටියට මම 20න් 19 අවශ්‍ය වෙනවා නම් ඒකට ඉස්සෙල්ලාම අත උස්සන්න ඕනෙත් මම. මොකද 20න් 19 සංශෝධනය වෙන නිසා. එතකොට දැන් මේකේ තියෙන්නේ, මෙතන තියෙන ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ රොෂාන්, 19 වෙනි සංශෝධනය අවශ්‍ය කරනු ලැබේ කියලා 20ක් ගේන්න බෑ. මොකද 19 වෙනි සංශෝධනයේ දැන් මේ අපේ රටේ ව්‍යවස්ථාවට අන්තර්ගත වෙලා හමාරයි. ඒක නිසා ඒකින් එක එක වගන්තිය තමයි රිපීල් කරන්න ඕනේ, අවශ්‍ය කරන්න ඕනේ.
ඒතර ජනතාව අතර මේ දුර්මතය ඇති වෙන්නේ ඒ වගන්තිය මේ සම්පූර්ණයෙන්ම අහෝසි කරනකොට නැත්නම් ඉවත් කරනකොට ඒ ඉවත් කරන්නේ 19ට ඉස්සෙල්ලා තිබ්බ ව්‍යවස්ථාමය ප්‍රත්‍යක්ෂය ගෙනහැර දක්වා. උදාහරණයක් හැටියට 19ට ඉස්සෙල්ලා තිබ්බේ ජනාධිපතිවරයෙක්ට වෙන්න නම් අවුරුදු 30 35 දක්වා වැඩි කළා. එතකොට මෙතෙන්දී අපි මේක මේ 20 වෙනි සංශෝධනයේ ඒක 35 30 කරනවා. එතකොට ජනතාව ඇතුලේ කුහුලක් කරනවා ඇයි මේ 35 30 කරන්නේ කියලා. 35 30 කරන්නේ මේ 19 වෙනි සංශෝධනයේට ඉස්සෙල්ලා පෙර පැවති ව්‍යවස්ථාවේ තිබෙ තියෙන නිසා. ද්විත්ව පුරවැසකම දැන් අපි ඉවත් කරනවා. එතකොට ඉවත් කළාම මිනිස්සු හිතනවා මේ කවුරු හරි එක්කෙනෙක්ට දෙන්න තමයි මේක කරන්න කියලා. නමුත් ඒක 19 වෙනි සංශෝධනයේ ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වය. එතකොට 20 වෙනි සංශෝධනයෙන් කරන්නේ 19 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම අහෝසි කොට ඊට පෙර තිබ්බ ව්‍යවස්ථාමය තත්ත්වයකට රටගෙන එීම. එතකොට ඒකෙන් සමහරු කියනවා නම් ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අසීමිත විධායක බලයක් ඒකෙන් ලැබෙනවා කියලා එතුමා ඒකෙන් ඒකාධිපතිවරයෙක් වෙනවා කියලා ඒක හරි වැරදි. මොකද එතුමා ඉල්ලන්නේ නැත්තම් 20 වෙනි සංශෝධනයෙන් ලැබෙන්නේ 19 අහෝසි කළාම 1978 සිට 2015 දක්වා සිටපු සියලුම ජනාධිපතිවරුන් පාවිච්චි කළ බලය තමයි ඉල්ලන්නේ. ඊට එහා අංශු මාත්‍රයක්වත් ඉල්ලන්නේ නැහැ. හොඳයි සරත් විරසික මහත්මයාගේ පැහැදිලි කිරීමට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද රජයේ පැත්තෙන් විශේෂභාර ඒ පළාත් සභා පළාත් පාර්ලිමේ විශේෂයෙන්ම මේ ව්‍යවස්ථාමය සංශෝධන සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් අමාත්‍යාංශයක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආණ්ඩුව පැත්තෙනුත් අපගේ වැඩසටහන් වලට ඉදිරිපත් වෙලා මේ යම් ආකාරයක සමාජමය මතයක් නිර්මාණය වෙමින් තිබෙනවා නම් ඒ මතය කියන කාසිය දෙපැත්ත පෙන්වලා දෙන්න පැමිණීම පිළිබඳව මම කැමැති ඔබතුමාට මතක් කරන්න 20 වෙනි සංශෝධනය ඔක්තෝබර් 21 22 විවාදයට ගැනීමට නියමිතයි පාර්ලිමේන්තුව. ඔබතුමාත් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසා ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සඳහා වන 20 වෙනි සංශෝධනය 21 22 පාර්ලිමේන්තු විවාදයේ ගන්නවා කාරක සභාව තීරණය කළා තිබුණා පසුගිය 16 වෙනිදා. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව උණුසුම් සංවාදයක් ජනතාවට තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එදින දෙදිනම පාර්ලිමේන්තුව එන්න කියලාත් ඉල්ලීමක් කර තිබුණා. මම කැමතියි නමුත් ඇයි මේ ස්වාමින් වහන්සේලා මේ කාරණාව මතු කරද්දිත් සිවිල් සංවිධානයේ නැවත තනි මතයකට විධායකයක් නිර්මාණය කිරීම මේ වැනි රටවල් වලට ඉතාම අනතුරුදායක බව පවසා තිබියදීත් ජනාධිපතිතුමා විධායක බලය නැවත ඉල්ලා සිටින්නේ බලාපොරොත්තු වෙන්නේ එතුමා ඇයි විධායක ඉල්ලා සිටින්නේ? ඔබ කියනවා 19 තිබ්බේව ඉවත් කරන එක තමයි 20න් කරන්නේ කියලා. හැබැයි අපි දන්නවා 19ට කලින් තිබ්බ විධායකයේ තරම් හොඳ විධායකයක් නෙවෙයි මේ රටට. මේ රටේ 1977 ජයවර්ධන මහත්තයා විධායක හඳුන්වා දුන්නු දා ඉඳලම ලේ වැගිරීම් වුණා, පාරට බැස්සා, ප්‍රශ්න ආවා. අවසානයේ සෝබිත හම්දුරුත් මැදිහත් වුණා. මේ විධායක වෙනස් වෙන්න ඕනේ කියලා. බලයේ ඉන්න හැමෝම විපක්ෂයේදී කිව්වේ මේ ජනාධිපතිතුමා බලයේ හිටියේ නෑ. විපක්ෂයේදී කිව්වේ විධායක අපි අයින් කරනවා කියලා. ඒ සරත් මහත්මයා එවැනි තනි බලයක් ඒකරාශී වෙන විධායකයක් ඔබ ඉල්ලා සිටින්නේ. ඔව් මම ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටින්නේ අන්ත වශයෙන්ම අපේ වගේ රටක රොෂාන් අපේ වගේ රටක අපි දියුණු වෙමින් පවතින රටක ඒ වගේම තමයි ත්‍රස්තවාදය තාම විනාශ කර නැති රටක අපි ත්‍රස්තවාදී වුණත් රොෂාන් කොටි ත්‍රස්තවාදී කොටියාගේ වලිගය පමණයි අපි තාම විනාශ කරලා තියෙන්නේ. ඔහුගේ ඔළුව තියෙන්නේ කැනඩාවේ, අත් දෙක තියෙන්නේ අනිත් රටවල් වල, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ. එතකොට මයිල් ගස් යුරෝපීය රටවල් හැමතාම පුරා මම මේ උදාහරණයක් ගෙන දැක්ුවේ තාමත් ඊළම් සිහිනය බොඳ වෙලා නැහැ. තාමත් ඊළම සඳහා වුන් දැන්ටමත් දේශ සීමාවෙන් තොර රජයකුත් වුන් පවත්වාගෙන සිටිනවා. ඒතර මේ වගේ බෙදුම්වාදය තියෙන, ඒ වගේම දැන් ඉස්ලාම් අන්තවාදයක් වෙනවා. මේ වගේ තත්ත්වයක් තියෙන රටක අනිවාර්යයෙන්ම විධායක බලතල තියෙන ජනාධිපතිවරයෙක් සිටිය යුතුමයි. ඒක නිසා තමයි එමනම් ආපු අය ඔක්කොම ඔබතුමා කිව්වා වගේ විධායක බලය අවශ්‍ය කරනවා කියලා ආපය කවුරුත් ඒක අවශ්‍ය කරගත්තේ නැහැ. පක්ෂයට ගියාම කියන අවශ්‍ය කරනවා කියලා. ඒක තමයි. බලය ගත්තාම ඒකට නමුත් මෙතෙන්දී මට අපිට අවශ්‍ය වෙනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා මම දැක්කා ඊයේත් පොත් සාකච්ඡා ඒකනොත් මට දැන් උන්වහන්සේලා නිකුත් කරපු ඒ ප්‍රකාශයට මම ඊයේ රෑ ඇත්ත වශයෙන්ම හැම කරුණකටම ප්‍රශාන් මම ඊටාම පැහැදිලිව ගෞරවාන්විතව මම මේ සෑම එකටම පිළිතුරු සපයලා දැන් ඒක හෙට අනිද්දා පුවත්පත්වල පළ වෙයි. ඉතින් ඒක මම කිව්වා අර ඒක අපි වැරද්ද බාර ගන්න ඕන අපි මේ කරපු හැටි උන්වහන්සේලාව ගෙන්නලා දේශප්‍රේමී ජනතාව ගෙන්නලා
ජාතික සංවිධානය ගෙන්නලා අපිට උදව් කරපු අපේ රජයට බලයටපත් වෙන්න උදව් කරපු දේශප්‍රේමී බොහෝ අය ඉන්නවා. උන්ව ගෙන්නලා මේක පැහැදිලි කරලා කළා නම් මේ අවදානම නැත්තම් මේ උද්ගෝය විරෝධය මතුවෙන්නේ නැහැ. ඉතින් මෙතින්ද අර මම කිව්වා වගේ මේ වගේ බලයක් නේ. ඔව් ඇත්ත වශයෙන්ම දැන් බලන්න ව්‍යවස්ථාවේ හැටියට ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න ඕනේ විධායක ජනාධිපතිතුමා. ඒතර විධායක ජනාධිපතිතුමා තමයි රටේ ජනතාවට මහජන ආරක්ෂාව පිළිබඳව වග කියන්න ඕනේ. නමුත් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා පත් කරන්න බෑ. මේ 19 නිසා ජනාධිපතිවරයාට ආරක්ෂක මාත්‍යාංශය බාර ගන්න බෑ මේ 19 නිසා. ජනාධිපතියාට රස සංවර්ධනය කරන්න පුළුවන් වෙන අමාත්‍යාංශයක් ඌට බාර ගන්න බෑ. ඉතින් ඔහුගේ බලය සම්පූර්ණයෙන්ම දියාරු කරලා තියෙනවා 19 සංශෝධනයෙන්. ඒ බලය තමයි නැවත ගන්න හදන්නේ. ඉතින් උදාහරණයක් හැටියට බලන්න මොනතරම් අසහනයක් ඇති වෙනවාද කියලා ජනාධිපතිවරයෙක්ට එතුමාට 69 ලක්ෂයක් ඡන්දෙ දීලා. එතකොට 3/2 බලයක් දීලා අදටත් එතුමාට මේ පොලිස්පතිවරයෙක්ව පත් කරගන්න බැරි නම් එතුමා මොකටද ජනාධිපති වෙලා? එතකොට ඒක අපහාස කරන්නේ එතුමාට පමණක් නෙමෙයි. ඒ ඡන්දය දුන්න 69 ලක්ෂයකටම කරන අපහාසයක් හැටියට තමයි අපි දකින්නේ ඒක. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් වුණාට ඔහුගේ බලය තියෙන්න ඕනේ. ඒ බලය 19 වෙනි සංශෝධනයෙන්ද උදාහරණයක් හැටියට දැන් සෝබිත හාමුදුරුවෝ ගැන ඔබතුමා මතක් කළා. ඔව්. සෝබිත හාමුදුරුවෝ කිව්වා මේක මල් වට්ටියක් කියලා. හැබැයි මැදගොඩ අබේතිස් හාමුදුරුවෝ කිව්වා මේක මේ මල් වඩමක් කියලා. ඉතින් මල් වඩමක් බව අපිට දැන් පෙනී යනවා නේ රොෂාන්. මොකද 19 වෙනි සංශෝධනයෙන් වෙච්ච හොඳක් නැහැනේ. ඉතින් ඒක හොඳ ඒවා තියෙනවා කියලා කවුරු හරි කියනවනේ ඒවා අපි ගන්න ඕනේ කියලා එන අපි අපරාධනේ ජයන්පති වික්‍රමරත්නට බැන්නේ දේශද්‍රෝහියා කියලා. සුමන්දිරන්ට බැන්නේ ඒක හොඳ ඒවා තියෙනවා නම් ඒ සමස්තයක් වශයෙන් අපි ගන්න ඕනේ. මේක අර කේක් එකකට අයිසින් දානවා වගේ එකක් දානවා ඒක මේ රසවත් කරන්න වගේ එක තමයි ඒ හොඳ ඒවා දෙක තුනක් දාලා තිබ්බනම් දැම්මේ. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ සමස්තයක් වශයෙන් මේ 19 සංශෝධනය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් ඇටියට මම කියාගෙන ආවේ රොෂාන් දැන් බලන්න එදා 19ට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා තමයි විවිධ කොමිෂන්ස් වලට සම්පූර්ණයෙන් පත් කළේ. අභියාචනාධිකරණයේ විනිසුකරු පත් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුකරු පත් කළේ, විගණාධිපතිවරයා පත් කළේ, නීතිපතිවරයා පත් කළේ, පොලිස්පතිවරයා පත් කළේ ජනාධිපතිතුමා. නමුත් 19 මොකද කළේ? එතුමාගේ බලය දුන්න ව්‍යවස්ථාදායක සභාවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට. ව්‍යවස්ථාදායක සභාවේ කතානායක හරි වුණාම ඌට ඡන්දයක් නැහැ. 9 දෙනෙක් ඉන්නවා. එකේ තමයි විපක්ෂ නායක, අන්තික තමයි අගමැති. ඒ දෙන්න පත් කරනවා 5 දෙනෙක් 7යි. ජනාධිපතිතුමා පත් කරනවා එක්කෙනෙක් 8යි සහ අර දෙන්නගේ පක්ෂ හැර සුළු පක්ෂයෙන් පත් කරන එක්කෙනෙක් 9යි. ඒතකොට 9න් රොෂාන් 7ක්ම තියෙන්නේ ඡන්ද 7ක්ම තියෙන්නේ කාටේද? විපක්ෂ නායකයි අගමැති අතේ. එතකොට ජනතාව එදා දැන් තෝබිත හාමුදුරන්ට වැරදිච්ච තැන මේකයි. ජනතාවගේ සමස්ත ජනතාවගේ බහුතරයෙන් පත්වෙන ජනාධිපතිතුමාගේ බලය දීලා තියෙනවා දිස්ත්‍රික් දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරු දෙන්නෙක්ට. ඒතකොට ඒ දෙන්න තමයි අග්‍රවිනිශ්චයකාරයා පත් කළේ, නීතිපතිවරයා පත් කළේ, පොලිස්පතිවරයා පත් කළේ, මැතිවරණ කොමිසමට මේ මිනිසුන් පත් කළේ ඒ දෙන්න. එතකොට ජනතාව දුන්න ජනතාවට එපයි දැන් බොහෝ අය ඒක කිව්වේ මේ ස්වාධීනයි කියලා කිව්වේ අන්තිමට මොකද උනේ? සමස්ත ජනතාවගේ බහුතරයෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාගේ බලය ජනතාවගේ පරමාධිපත්‍ය බලය දීලා තිනවා තිරුකුණාමලය නියෝජනය කරන සම්බන්ධෙන්ට සහ කොළඹ නියෝජනය කළ රනිල් වික්‍රමසිංහට. ඔවුන් දෙන්න කළ වැඩේ අපි දන්නවනේ. ඒ දුන් දෙන්න පත් කළ පොලිස්පතිවරයා කොහොමද කියලා අපි දන්නවා. ඒ වගේම තමයි ඔවුන් දෙන්න පත් කළ මැතිවරණ කොමසාරිස් මැතිවරණ කොමිසම මොනතරම් ස්වාධීනද කියලා අපි දන්නවා. ඒතකොට මේ හූල් කියන පුද්ගලයාගේ අපි දන්නවා කොහොමද එයාගේ ආකල්පය සහ හැසිරීම මොනතරම් පක්ෂග්‍රාහීද මොනතරම් NGO කාර්යයක්ද කියන එක අපි දන්නවා. ඒතකොට ඒ පත් කිරීමවත් ජනාධිපතිට අහෝසි කරන්න බෑ එන අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ වෙනකම්. මොකද ඒ දෙන්නේ ඒ පත්වීම අවුරුදු 3ක් බලපෑත්වෙනවා. ඉතින් ඒ தත්ත්වය අපි තියාගන්න ඕනද? ඒ தත්ත්වය නැති කරන්න තමයි මේ 20 වෙනි සංශෝධනය ගේන්නේ. ඉතින් ওই தත්ත්වයේ ඇත්ත වශයෙන්ම පැහැදිලි කරලා දුන්නොත් මම හිතනවා අතිගරු සංඝයා වහන්සේලා මේකට විරුද්ධ වෙන එකක් නැහැ. ඒක පැහැදිලි කරන්න අවස්ථාවක් දුන්නේ නැති එක අපේ වැරද්දක්. ඒ උන්වහන්සේලා නෙමෙයි. ආණ්ඩුවේ වැරද්දක්. ඒක හරියට කරන්න තිබ්බා.
ඉතින් ඔබතුමාට දැන් තේරෙනවා ඒතර ව්‍යවස්ථාදායක සභාවේ කරපු පත්වීම තමයි තාම තියෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ මීට වඩා පුළුල් කාරණාවක් සරත් විරසිකර මහතා. ඔබට ද්විභාෂාවෙන්ම කතා කරන්න පුළුවන්. ඔබ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ වෙන ශ්‍රී ලංකාවෙන් පෙනී සිටි නිලධාරියෙක් නැත්නම් ආණ්ඩුවට එවකට පැවති සිස්ටම් එකට විරුද්ධව ගිහිල්ලා රට වෙනුවෙන් කතා කරපු කෙනෙක්. ඔබ කෙරෙහි විශාල ජනතා විශ්වාසයක් තිබෙනවා. මට තිබෙන ඊට වඩා පුළුල් ප්‍රශ්නයක්. ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය පැත්තකින් තියමු. මෙතනට එනවා දොන් ජුවන් ධර්මපාල වගේ කෙනෙක් පත් කරගන්නවා. ස්වදේශික චින්තනය තිබෙන හැබැයි ජාත්‍යන්තරය හසුරුවන වෙනත් ජාතිකයෙක් පුරවැසි භාවය ලබලා ජනාධිපති අපේක්ෂකයා වෙනවා. ඔබ දන්නවා ලෝකයේ එවැනි CIA සංවිධානවල නියෝජිතවරු රටවල් ජනාධිපතිවරයලා පත් කරලා තිබෙනවා. ඒ නිසා අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක් දීලා එතුමා රට හදන එකට බලය දෙන එක වෙනම කාරණාවක්. හැබැයි විධායකය කියන ක්‍රමය අපි මේ විදිහට සංවර්ණ තුලන ක්‍රමයකින් බැහැර කළොත් වීරසේකර මහත්තයාට කන්ට්‍රෝල් කරන්න බැරි වෙයි හෙට. විධායකය ඔබ දන්නවා අන්තිම මොහොත අවුරුද්දක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. Tamanට කැමති අමාත්‍යාංශ පවර ගන්න පුළුවන්. කැමති අමාත්‍යාංශ වල විෂයපතේ වෙනස් කරන්න පුළුවන්. මේ අපි කියන්නේ සිස්ටම් එක හදලා තියමු ඕන මිනිහෙක් ආවොත් හරියට වැඩ කරන්න. මිනිහට අනුව සිස්ටම් වෙනස් කරන්න යන එක හරිම අවදානම්. එම ලෝකේ ඕනෑම රටවල අවදානට ලක් වෙලා තිබෙනවා. අපි අහන්නේ සමාජ කතිකාවත තිබෙන්නේ සංවර්ණ තුලන ක්‍රමයක් තුල අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයකින් මේ රට පාලනය කරන්න ඕන නම් විධායකයා අයින් කළා නාම මාත්‍ර විධායකට යන්න. හැබැයි විධායකෙ දීලා එතන බලේ නොදී ඉන්න එපා. ඒක අසාධාරණයි. ඔබ කියන එක හරි. මෙතනට උත්තරයක් කොහමද? ඔව් දැන් ඔබතුමා කියනවා අපි මේ පුද්ගලයෙකුට පාදක කරගෙන සිස්ටම් එකක් හදන්නේ නැහැ. ඒක වැරදි රොෂාන්. මොකද අපි පුද්ගලික පාදක කරගෙන මේ 1978 සිට තිබ්බ ජනාධිපතිවරයෙක් එන්ජොයි කරපු පවර් එක නැත්තම් බලය තමයි මෙතුමා ඉල්ලන්නේ. මෙතුමා ඉල්ලන්නේ කියන විශ්ෙන් දෙන්නේ. එතකොට එතුමා දැන් ඔබතුමා කියන විදිහට දොන්ජුවන් කෙනෙක් එන්න පුළුවන්. එතකොට අපි හිතන්නේ ඉතින් ඔබතුමා අනිත් වචනෙන් අපිට කියන්නේ නැත්නම් මේ ප්‍රශ්නය තමයි ඔබතුමා ඉදිරිපත් කරන ගැටලුව තමයි දැන් මේ වගේ බලයක් දුන්නම ගෝඨාභය ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙන කෙනෙක් ආවොත් මේ වගේ බලයකින් මොනවත් දෙයක් කරයිද කියන ප්‍රශ්නයත් ඔබතුමා මතක කළානේ. මොකද සිස්ටම් යන්නේ ඔව් හරි. එතකොට නෑ මේ බලය පාවිච්චි කරලා. එතෙන්දි මට දෙන්න පුළුවන් එක උදාහරණයක්. ඒක මම ඊයේ රැස්වීමේදී කිව්වා. උදාහරණයකට අපි ලෝහමය පිහියකින් රොචාන් පාන් කපනවානේ. ඒ ලෝහමය පිහියෙන් බෙල්ල කපන්නත් පුළුවන්නේ. ඉතින් බෙල්ල කපන්න පුළුවන් කියලා ඒ පිහිය ප්ලාස්ටික් වලින් හදන එක නෙමෙයිනේ වැඩේ. ඒ පිහිය පාවිච්චි කරන්න පුළුවන් නීති රීති හදන එක තමයි වැඩේ. නැත්තම් පිහිය ප්ලාස්ටික් වලින් හදන එක නෙමෙයි. ඒ වගේ විධායක ජනාධිපතිවරයෙකුට තියෙන බලය දියාරු කරන එක නෙමෙයි ඒකේ තියෙන ප්‍රශ්නය. එතුමා ඒ වගේම තමයි විධායක ඕනම ජනාධිපති කෙනෙක් ඔහුට විරුද්ධව නඩු දාන්න දැන් පුළුවන්. ඒ වගේම තමයි දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. එතකොට ඒ වගේ පිස්සෙක් වගේ හැසිරෙනවා නම් දෝෂාභියෝගයක් ගැන ඔහුව ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිපාදන තියෙනවා. නමුත් අපේ වගේ රටකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ විධායක බලය අත්‍යවශ්‍යමයි. එතකොට එහෙම නැත්තම් මේ රටක් ගොඩනගන්න බෑ. ඉතින් මේ වගේ රටක ඉතින් ඒක නිසා ඒ ප්‍රතිපාදනක් තියෙනවා. ඉතින් ඒ ප්‍රතිපාදන තීම තුලින් තමයි මේ විධායක බලය අපි ඉල්ලන්නේ. දැන් ඔබතුමා කිව්වා දැන් ද්විත්වපුරවැසිකමනේ. දැන් ද්විත්වපුරවැසිකම කියන එක මේ 19ට ඉස්සෙල්ලා තිබ්බේ නැහැ. ඕනම කෙනෙක්ට ඒ කියන්නේ ද්විත්වපුරවැසිකම තිබෙන කෙනෙක්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන එක නුසුකමක් නෙවෙයි. පාර්ලිමේන්තු තිබ්බ හැටියට. එතකොට මේ 20 වෙනි සංශෝධනය ඒක ඉවත් කළා. එතකොට සමහර හිතනවා මේ එක්කෙනෙක් අරබයා තමයි මේක කරන්න කියලා. එක්කෙනෙක් අරබයා ව්‍යවස්ථාවක් හදනවා නම් ඒක මොනතරම් මේ මට හිතා ගන්න බෑ අප්‍රසන්න ජනකද කියලා මං අහන්නේ. නමුත් එක්කෙනෙක් සඳහා තමයි 19 වෙනි ව්‍යවස්ථාව ගෙනාවේ. 19 වෙනි ව්‍යවස්ථාවේ ද්විත්වපුරවැසිකම තියෙන කෙනෙක්ට ජනාධිපතිවරයෙක් වෙන්න බෑයි කියලා ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතුරුන්ට මේ ජනාධිපතිවරන්ට ඉදිරිපත් නොවෙන්න තමයි ඒක ගෙනාවේ. ඒ ගෙනාපු එක මොනතරම් මේ කිසිම හේතුවක් නැතුව නැත්තම් කඩිනමින් ගෙනාවද කිව්වොත් අදටත් ඒගොල්ලන්ගේම ව්‍යවස්ථාව තියෙනවා රොෂාන් 26යි 2යි 3යි කියන 26 2 සහ 3 කියන අනු ව්‍යවස්ථාවල තියෙනවා ද්විත්වපුරවැසියෙක් කියන්නේ ඒ වචනේ එහෙම නෙමෙයි කියන්නේ ද්විත්වපුරවැසියෙක්ටත් රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන අයිතිවාසිකම් භුක්ති විඳිය යුතුයි කියලා. ඒතර ඔහුටත් වෙන පාර්ලිමේන්තුවෙට එන්න පුළුවන්. එහෙමනම් ඒක තමයි
අපි සංශෝධනය කරන්න ඕනේ. ඒක සංශෝධනය කරනවා તો අර දෙක දැම්මා. ඒ දෙක තමයි මේකෙන් ඉවත් කරලා තියෙන්නේ. ඉතින් මොනතරම් ඒක සාධාරණද? ඉතින් එහෙමනම් ද්විත්ව පරිවේශයකට අපි අවශ්‍ය නම් දැන් මම කියන්නේ ද්විත්ව පරිවේශය අවශ්‍ය නම් ඕකේ. එහෙමනම් අලුත් ව්‍යවස්ථාවෙන් ගන්න මේ දෙක මේ තියෙන දෙක තමයි ඉංග්‍රීසියෙන් කියනවා there should be no distinction towards dual citizen කියලා. ඒක ඉතාලම පැහැදිලිව කියනවා. ඒ කියන්නේ ද්විත්ව පරිවේශයෙන් වෙනවා නම් ඌ රටේ පුරවැසියෙක්. මොහු ඉස්සෙල්ලාම ඌ රටේ පුරවැසියෙක් කියලා ඉන්න ඕනේ. ද්විත්ව පරිවේශකම ලබා ගන්න. ඒතකොට එහෙමනම් ඔහුට අනිත් ඔබතුමාට තියෙන අයිතිවාසිකමත් එතුමාට තියෙන්න ඕනේ. අනිත් අතින් බලන්න ගෝඨාභය රාජපක්ෂ දැන් බොහෝ අය කියන්නේ ස්ප්ලිට් ඉන්ටරෙස්ට් ස්ප්ලිට් ලොයල්ටිස්. ඒ කියන්නේ මේ පක්ෂපාතීත්වය රටවල් දෙකටම බෙදෙනවා. ඉතින් ඒ රටෙන් යම් කිසි දෙයක් ඉල්ලුවොත් ඒක දෙන්නම වෙනවා කියන එක තියෙන්නේ. නමුත් බලන්න ගෝඨාභය රාජපක්ෂ යුද්ධ දින්නනේ බර්නාඩ් කුෂ්නාව ප්‍රංශෙන් මේ ඩේවිඩ් මිලිබෑන්ඩ් ආව එංගලන්තෙන් ඇමරිකාවේ මොනතරම් බලපෑමක් ආවද? ඒ බලපෑම අභිබවා ඔහු යුද්ධ දින්නනේ. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ රජය පෙරලන්න දේශීය සහ විදේශීය කුමන්ත්‍රණ තිබ්බේ. ඒක නිසා තමයි මේකත් කියන්න දෙන්න මහින්ද රාජපක්ෂ රජය පෙරලිච්ච හැටිය ජෝන් කෙරි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් කියන්නේ we are part of this victory. ඉතින් ජෝන් කෙරි කොහොමද අපේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වෙන්නේ? ඒකෙම තේරෙනවා කුමන්ත්‍රණය. ඒ කියන්නේ උන්ව ඒගොල්ලෝ කියන දේ අහන්න නැතුව තමයි මේ ද්විත්ව පරිවේශයක් මේක කළේ. ඒක ද්විත්ව පරිවේශයම ගෙනාපු රනිල් වික්‍රමසිංහ මොකද කළේ? රටේවත් පුරවැසියෙක් නොවෙච්ච අර්ජුන මහින්දන ගෙනාව ලංකා මහ බැංකුවට ගෙනල්ලා ඒක කොල්ල කෑවා. ඒතකොට මංගල සමයේදී මේ ජෙනීවලට ගිහිල්ලා අපේ මේ රණවිරු යුද්ධ අපරාධකාරයෙක් කියලා පිළිගත්තා. අපිට විරුද්ධව තියෙන ජෙනීවා යෝජනාවට සමානුග්‍රහක දක්වා ඔව් මේ රටේ පුරවැසියෙක්. ඒතර මෙතන තියෙන ද්විත්ව පරිවර්තන නැද්ද කියන එක නෙමෙයි දේශප්‍රේමීත්වය පිළිබඳ කතාවක් කරන්නේ. එතකොට සරත් විරසේකර මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයායි පුද්ගලයෝ දෙන්න පෞද්ගලික එදිරිවාදිකම් මත රණ්ඩු සරුවල් කරගෙන මේ සිස්ටම් එක අවුල් කරාට සිස්ටම් එක හොඳයි. පුද්ගලයෝ තමයි වැරදි විදිහට කළේ 19 දී. 19 තිබුණා නම් හොඳ පුද්ගලයෝ දෙන්නෙක් අත දැන් මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්මයා අත මේ 19 තියෙනවා හොඳට කතා බහ කරලා රටේ දියුණුවට වැඩ කරන්න පුළුවන් නේ. එන 20ක් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඔව් ඉතින් ඒක ඔබේ තර්කයේම ප්‍රතිතර්කයක් කරනකොට ඔබතුමා ඉන්නේ පුද්ගලික වාදයට නෙන්නේ. පුද්ගලයෝ දෙන්නෙක් නිසා අපි ව්‍යවස්ථාවක් වෙනස් කරනවද? නෑ මම කියන්නේ සිස්ටම් එක හරියට තියලා යන්න කියලා. ඔව් සිස්ටම් එක තියෙනවනේ. සිස්ටම් එක රට ආදරය කරන ගෝඨාභය මහත්තයා වෙනුවට දොන්ජුවන් ධර්මපාල කෙනෙක් ආවොත් ඔව් එතුමා හිතුමතේ වඳුරට දැලිපී හම්බුණා වගේ රට පාලනය කරන්න ගියොත් ව්‍යවස්ථාවෙන් උඩ බලය දීලා තිබුණා. ආවොත් කියන හිතලුවක් නේ. if එහෙම ඕනතරම් රාජාවලිය වෙලා තියෙනවා ලංකා ඉතිහාසයේ. ආවොත් කියන්නේ රොෂාන් ඒක හිතලුවක් නේ. it's a speculation. ආවොත් කියන එක ඇවිල්ලා speculation එකක්. එතකොට එහෙම ආවොත් කියලා එයාගේ බලය දියාරු කරන එකද වැඩේ. නැත්තම් ඔව්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ප්‍රතිපාදන ව්‍යවස්ථාවක දැමීමට වැඩේ. තියෙනවද ඔබේ ප්‍රතිපාදන 20 තිබෙනවද? දැන් දෝෂාභියෝගයක් තියෙනවානේ. දෝෂාභියෝගයක් තියෙනවා. ඒ වගේම තමයි ඕනම කෙනෙක් දැන් 20 වුණා 20ට ඉස්සෙල්ලා වුණත් ජනාධිපතිවරයෙක්ට පොත්ගලිකව නඩු දාන්න බැරි වුණාට යම් ප්‍රතිපාදන තියෙන ඕන එකකට විධායකයෙකු විසින් තමාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුණාම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනම පුද්ගලයාට පුළුවන් මුක්තියක් තියෙනවා. ඔව් 19 වෙනි ව්‍යවස්ථාවෙත් තිබෙනවානේ රාජ්‍ය නායකයා ජනාධිපතිය, සේනාධි නායකයා ජනාධිපතිය, ආණ්ඩුවේ නායකයා සේනාධිපතිය කියලා සියලු දේ වෙනස් වුණේ නැන්නේ 19. ඉතින් ඒව තියෙන්න ඕනේනේ. ඉතින් එහෙම තිබ්බනේ. එහෙනම් ආයෙත් 20කින් නැවත බලය ඇයි? ඉතින් ඒ 19න් ඒවා නැති කළානේ රොෂාන්. නෑනේ 19න් නැති කළේ නෑනේ මහත්තයෝ. හැබැයි තාමත් සේනාධිනායකයා 19ට අනුව ජන ඔව් සේනාධි ඒක තමයි බොහොම හොඳයි ඔබතුමා මේ සේනාධිනායකයා ආණ්ඩු යුද්ධ හා සාමය ප්‍රකාශ කරන ජනාධිපතිවරයා ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒක නමටද තියෙන්නේ. ඔව් නමට තමයි ඒකනේ කියන්නේ. යුද්ධය සහ සාමය ප්‍රකාශ කරන ජනාධිපතිවරයා කියලා. එතකොට සේනාධිනායකයා ජනාධිපතිවරයා කියලා, මහජනාරක්ෂක ජනාධිපතිවරයා කියලා ඔහුට පොලිස්පතිවරයෙකු පත් කරගන්න බෑ. ඔහුට ආරක්ෂක අමාත්‍යාංශය පවර ගන්න බෑ. මොකක්ද ඔහුගේ තියෙන වැඩේ? ඒක නාමික විතරයි. ඒ තියෙන බලය ව්‍යවස්ථාව තිබ්බට ඒ තියෙන බලය සම්පූර්ණයෙන්ම දුන්න ව්‍යවස්ථාදායක සභාවට සහ අනිකුත් අයට. හැබැයි අනිකුත් බයට. ඒක නිසා තමයි අපිට ඒක අවශ්‍යයි කියලා කියන්නේ. දැන් ඔබතුමාට මම හිතන්නේ ඒක තේරෙනවා ඇති. මට බයක් තියෙනවා. දැන් සරත් එන්ද සිල්වා වගේ හිටපු අග්‍රවිනිශ්චකාර මහත්තයෙක් මට සමා වෙන්න මම අග්‍රවිනිශ්චකාරවරයා හැටියට වැරදි තීරණයක් එදා ගත්තා කියලා කිව්වා. ඒ කියන්නේ ජනාධිපතිවරයා විසින් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කළේ. ජනාධිපතිවරයා විසින් තමයි නීතිපතිතුමාව පත් කළේ. ජනාධිපතිතුමා විසින් තමයි පොලිස්පතිවරයාව පත් කළේ. මේ ඉහළ සුදුසුකම් ලත් රාජ්‍යයේ තා තීරණාත්මක තනතුරු වලට
ජනාධිපතිවරයා තනියෙන් පත් කරොත් වීරසේකර මහත්තයෝ ගෝඨාභය මහත්තයා ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔහුට පුළුවන් ඔහුගේ ආණ්ඩුව ඔහුට ඕනෑම විදිහකට නිකන් ගඩාෆි වගේ පාලනය කරන්න. ඒක කන්ට්‍රෝල් කරන්න බටහිර ලෝකයේ කියන කාරණාව තමයි සංවරණ තුරණ ක්‍රමයක් ගේන්න කියලා. ව්‍යවස්ථාදායකයෙ විසින් විධායකයත්, විධායකයෙ විසින් ව්‍යවස්ථාදායකයත්, අධිකරණය විසින් ව්‍යවස්ථාදායකයත් මේ ප්‍රධාන කුළුණු තුන එකිනෙකට සංවරණ crosses and balances කියලා. cross and balances මේක කුමන්ත්‍රණයක්, මේක සුදුසු ක්‍රමයක් නෙවෙයිද මම කියන්නේ මේ රටට. දැන් ඒ ක්‍රමය තිබ්බනේ රොෂාන් 2015 වෙනකන් ඒ ක්‍රමය තිබ්බා. ඒ ක්‍රමය අවශ්‍ය කළා තමයි ඒ සම්පූර්ණම ශ්‍රේෂ්ඨාධිකරණයට, එතකොට අභියාචනාධිකරණයට නීතිපතියා පත් කරන එක පරාදුන්නේ ව්‍යවස්ථාදායක සභාවට. ඔවුන් හොඳ දෙයක් කළාද? ඉතින් ව්‍යවස්ථාදායක සභාවට අපි හොඳයි පත් කරගමුකෝ. ඉතින් ව්‍යවස්ථා සභාවට පත් කරන්නේ හොඳයි පත් කරගමුකෝ. නෑ පත් කරගන්නේ සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක නම් හොඳ විපක්ෂ නායකයෙක් පත් කරගමු. ඒක තමයි ව්‍යවස්ථාදායක සභාවට පත් වෙන්නේ ව්‍යවස්ථාවෙන් නේ පත් වෙන්නේ. එතකොට ඔවුන් පත් කරපු එක හරියද නෑ. ඉතින් දැන් මෙතෙන්දී ජනාධිපතිතුමාට මේ බලය දුන්නට ඔහු නිර්දේශ ලබා ගන්න ඕනේ පාර්ලිමේන්තු සභාවෙන්. පාර්ලිමේන්තු සභාව තියෙනවා, විපක්ෂ නායක ඉන්නවා. ඔව් පැහැදිලි කරා. අගමැති ඉන්නවා. ඒ දෙන්න පත් කරනවා, කතානායකවරයා ඉන්නවා. ඒ දෙන්න පත් කරනවා, දෙන්නේ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්ගේ නිර්දේශ ලබා ගන්න ඕනේ. ඔබ කියන්නේ ඒක සුදුසු නෑ මේ වෙලාවේ මේ රටේ. අනිවාර්යයෙන් මේ පද්ධතිය ලබා ගන්න ඕනේ කියලා මේ 20 වෙනි සංශෝධනයක තියෙනවා. මොකද පාර්ලිමේන්තු සභාව ඉස්සර තිබ්බ නිසා. ඉතින් රොෂාන් ඇත්ත වශයෙන් සමස්තයක් වශයෙන් ගත්තොත් අර වගේ අපි හිතලු සම්බන්ධයෙන් මේ වගේ කෙනෙක් එයිද එහෙම නැත්නම් කියන සම්බන්ධයෙන් හිතන්න නැතුව දැන් බාන මහතිර් මොහමඩ් මේ මැලේසියාව කොහොමද දිනු කරේ? ලී කුවාන් යූන් සිංගප්පූරු කොහොමද දිනු කළේ? ඉතින් ඔවුන්ට යම්කිසි හොඳ ඒකාධිපති බලයක් තිබ්බා, පාවිච්චි කළා. ප්‍රජාතන්ත්‍රවාදී මේ පාර්ලිමේන්තු ක්‍රමයක් තිබ්බට. ඉතින් ඔවුන් කොච්චර පාරක් හිටියද? ඉතින් ඒක නිසා මම අරකට නම් විරුද්ධයි. මොකද අර ව්‍යාතිරේක දාපියකට ජනාධිපතිවරයෙකුට ඕන තරම් ඉල්ලන්න පුළුවන් මේ ජනාධිපතිතුමා කැමති නම්. මොකද ඔවුන් කළේ ඒකත් දැම්මේ රොෂාන් ඒ ප්‍රතිපාදනයේ දැම්මේ දෙවරක් ජනාධිපතිවරයෙක් වෙලා ඉන්නකොට ඒ බලය පාවිච්චි කරලා තුන්වෙනි පාර එන්න පුළුවන් කියලා. නමුත් ඒක මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් ඒක බොරුවක් කියලා තේරුණා නේ. එහෙනම් මිනිසුන්ට කැමති නම් මිනිසුන්ට තමාගේ අවශ්‍ය කරන ජනාධිපතිවරයා 10 පාරක් වුණත් පත් කරගන්න පුළුවන් මේ පහසුකමක් ඔවුන්ට තියෙන්න ඕනේ. හොඳයි. අපි ආරාධිතයාගේ අදහස් වලට ගරු කරන්න ඕනේ. සරත් වීරසේකර මහත්මයාගේ ඒ පැහැදිලි කිරීමට අපි මේ ගුවන් අවකාශය ලබා දෙනවා. we report you decide ඔබට තීරණය කරන්න පුළුවන්. මා විරාමයක් ලබා ගන්න මේ වැඩසටහනේ පළමු විරාමය. අද උදේ පාර එනකොට කොළඹ තාප්පවල ගහලා තිබුණා 69 ලක්ෂයක් 19 එපා කියලා 20 ගේන්නයි ඡන්දෙ දුන්නේ කියලා පෝස්ටරයක් ආණ්ඩුව පැත්තෙන් කවුරු ගැහුවද දන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ගහලා තිබ්බා 20 සංශෝධන නැතුව 20ම ප්‍රතික්ෂේප කරමු කියලා. ඒකට බර තබන කණ්ඩායම. මේ තමයි මත දෙක. මේ දෙක පිළිබඳව හොඳට කරුණු තෝරලා ඡන්දදායක ඔබලාටත් යම් තීරණයක් ගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. අපි විරාමයක් ලබා ගන්නවා. නැවත අපි බලාපොරොත්තු වෙන ඉලක්කයෙන් ඊළඟ අධිරයට යන්න සරත් වීරසේකර මහත්මයාගේ අදහස් දැනගන්න. අපි පැන්දෙමු මේ ඉලක්කය. විස්සෙන් මා තව ටිකක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට ගම්වල ඉන්න සාමාන්‍ය ජනතාව කොරෝනාත් එක්ක විපතටපත් වෙලා දෛනික ආදායම් මාර්ග බිඳ වැටිලා ඔවුන්ට ව්‍යවස්ථා ගැන හෝ ජනාධිපතිතුමා ගැන හෝ වෙනත් විදේශ ප්‍රතිපත්ති ගැන හෝ විදේශ කුමන්ත්‍රණ ගැන හෝ හිතන්න වෙලාවක් නැහැ. ඔවුන් ඉන්නේ ආර්ථික යුද්ධයක. ඒ අපිට තේරෙනවා මාධ්‍යවේදීන් හැටියට. ඒ නිසා මේ ප්‍රශ්න අස්සේ මේ ලොකු චිත්‍රයත් තේරුම් ගැනීමට අවස්ථාව හදලා දෙන එක මාධ්‍යවේදීන් හැට අපේ යුතුයකමක්. ඒ නිසා සරත් වීරසේකර මහත්මයා ඔබ ජාත්‍යන්තරත් එක්ක ශ්‍රී ලංකාවේ ස්වදේශිකත්වයේ සහ ස්වෛරීත්වයේ පිළිබඳව හඬ නගන්න කැපවෙච්ච එක් පැත්තකින් යුදසෙනවියෙක් අනිත් පැත්තෙන් එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඊට පස්සේ ඔබ ජාත්‍යන්තර නියෝජනය කළා සිවිල් පුරවැසියෙක් හැටියට. මම කැමති මේ මොහොතේ ශ්‍රී ලංකාව කියන අප මාතෘ භූමිය වටා චීන මැදිහත් වීම, ඇමරිකානු මැදිහත් වීම, සිංගප්පූරු ජපාන මැදිහත් වීම සහ ඉන්දීය මැදිහත් වීම අතරේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ඊටාම තීරණාත්මක සම්දිස්ථානයට එළඹ තිබෙනවා. ඔබගේ කියවීම කුමක්ද? මේ සිදුවීම් මාලාවේ ඇතුලේ ශ්‍රී ලංකාව කොහොමද මේ අවස්ථාවන් කළමනාකරණය කරගන්න ඕනේ? ඔව් මෙතෙන්දී රොෂාන් ඊටම හොඳ ප්‍රශ්නයක්. අපි ඒකේ ඉස්සෙල්ලාම අපි වටහා ගන්න ඕනේ අපේ රටේ තියෙන වටිනාකම. අපේ රට ඉන්දියන් සාගරයේ අපේ රටේ පිහිටීමේ තියෙන
වටිනාකම. ඒ අනුව තමයි අපේ විදේශ ප්‍රතිපත්ති අපි සකස් කරගත යුත්තේ. ඉන්දියන් සාගරයේ පෙර අපරදිග මුහුදු මාර්ගයේ හරි මැද තමයි ලංකාව පිහිටලා තියෙන්නේ. අපේ නැගෙනහිර පැත්තෙන් තියෙනවා ස්ටේට් ඔෆ් මැලකා එක, මැලකා සමුද්‍ර සංධිය කිලෝමීටර් 2000ක් ඈතින්. අපේ බටහිරින් තියෙනවා කිලෝමීටර් 2000ක් ඈතින් ස්ටේට් ඔෆ් හෝමස්. ওই දෙක બ્લોක් කළාම, ওই දෙක මේ අවහිර කළාම කිසිම නැවකට එන්න බෑ ඉන්දියන් සාගරයට. ඉතින් ඒක තමයි අපේ තියෙන වැදගත්කම. අපේ රට දකුණින් ඇන්ටාර්ක්ටිකාවේ කිලෝමීටර් දසදහස් ගණනක් යනකම් කිසිම රටක් නැහැ. එතකොට මේ රට පාලනය කරපු එක්කනට මුළු ඉන්දියන් සාගරයම පාලනය කරන්න පුළුවන්. ඒක නිසා තමයි අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රට විවිධ ආක්‍රමණ ආවේ වෙන රටවල් වලට වැඩි. මොකද අපේ රටේ තියෙන වටිනාකම නිසා. අපි සාහිත්‍යමය අරුණින් කියනවා නම් ඇන්ටාර්ක්ටිකාව හරහා එන මුහුදු සුළං මුහුදු රළ සිපගෙන කිලෝමීටර් දසදහස් ගණනක් ඇවිල්ලා කිලිම එන්නේ ගාලු වරායට නිරිත දික මෝසන් සුළං හැටියට. ඒක නිසා අපේ රටේ තියෙනවා සත්වයන්ට, ශාකයන්ට සහ මනුෂ්‍යයන්ට අවශ්‍ය කරන ජලය වගේ 6 ගුණයක් තියෙන රටක් තමයි අපේ මේ වාසනාවන්ත රට. අපේ රටේ මේ තියෙනවා විශ්වයට යන්න පුළුවන් රික්තයන් දෙකක් තියෙනවා අපේ රටේ. එකක් තමයි රූමස්සල ගලන්තක තමයි සීගිරිය. ඒ නිසා තමයි ආර්ථර් සී ක්ලාක් ද්විත්ව පුරවැසියෙක් අපේ රටට ඇවිල්ලා තාරකා විද්‍යා කටයුතු කරලා මැරෙනකම් මෙහි ඉඳලා මැරෙන මොහොතේ කියනවා ඊළඟ ආත්මෙත් ලංකාවේ ඉපදෙන්න ඕනේ කියලා. මේක තමයි වටිනාකම. ඉතින් එහෙමනම් මේ වගේ රටක ඒ වටිනාකම රඳා ගන්න නම් රොෂාන් අපි ස්වාධීන වෙන්න ඕනේ. අපි ස්වාධීනව තීරණ ගන්න පුළුවන් තැනක ඉන්න ඕනේ. එහෙම නැත්නම් චීනයට මේ රට ගියොත් අපි චීන කියන විදිහට තමයි වැඩ කරන්න ඕනේ. ඉන්දියාවට මේ රට ගියොත් බලපෑම් කළොත් අපි ඉන්දියාව කියන විදිහට තමයි රට වැඩ කරන්න ඕනේ. ඒක අපි නියුට්‍රල් ෆොරින් පොලිසි එකක්. නැත්තම් කිසිම දෙයකට පැති ගන්නේ නැති මේ දේශපාලන මධ්‍යස්ථ අපිට මේ විදේශීය ප්‍රතිපත්තියක් අනුගමනය කරන නම් අපි ස්වාධීන වෙන්න සහ හොඳ විධායක බලයක් තියෙන, හොඳ කොන්දක් තියෙන, හොඳ රුජු තීරණය ගන්න පුළුවන් දේශප්‍රේමී නායකයෙක් ඉන්න ඕනේ. ඒක තමයි අපි තියෙන වටිනාම දේ. එතකොට දැන් බලන්න යහපාලන රජය විසින් මොනවද කළේ? යහපාලන රජය චීනයට දුන්න හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය දුන්නේ අවුරුදු 198කට. හම්බන්තොට වරාය හරහා මම නාවික හමුදා හිටිය නිසා මම දන්නවා රොෂාන් අවුරුදු 35ක් මම නේවිකේ හිටියා. සමහර දවස්වලට අපි මේ පැත්තේ ඉන්නකොට අපි ගණන් කරනවා. නෞකා 400ක් විතර යනවා එක දවසකට. හම්බන්තොට හරහා මැලකා ස්ට්‍රීට් එකේ. දැන් චීනේ කපනවා ක්‍රා කියලා ඇලක් තාරන්ත හරහා ඒක වෙනවද දන්නේ නැහැ කොහොමත් එනවා. ඒක කැපුවොත් කෙලින්ම මැලකා ස්ට්‍රීට් එක හරහා නෙමෙයි කෙලින්ම එන්නේ හම්බන්තොට හරහා නෞකා 500ක් 600ක් එක දවසට යනවා. ඒ නෞකා වලින් 50%කට වතුර දුන්න නම්, ඉන්ධන දුන්න නම්, අනිත්ව දුන්න අපිට මොනතරම් විදේශ විනිමයක් එක දවසකට උපයන්න පුළුවන්. ඒ මහඟු සම්පත ධන උල්පත යහපාලන රජය දුන්න චීනට අවුරුදු 198කට අවුරුදු 99 දෙකකට දීලා ගත්ත මුදල ප්‍රමාණවත් වන්නේ එක වසරකට විශ්‍රාම වැටුප ගෙවන්න පමණයි රාජ්‍ය සේවකයන්. ඒ සම්පත අහිමි වෙලා ගියා. අන්න අපේ විදේශ ප්‍රතිපත්තිය. ඒක නිසා දැන් ඉන්දියාවට තෙල් ටැංක දෙක දෙන්න හදනවා. එතකොට දෙන්න හැදුවා. එතකොට මේ මොනවාද ඉල්මනයිට් නිදිය දෙන්න හැදුවා සෞදි අරාබියට. එතකොට නැගෙනහිර පර්යන්තය දෙන්න හැදුවා ඉන්දියාවට සහ ජපානයට. එතකොට MCC ගිවිසුමෙන් මේ ඇමරිකාවට ඒ කම්පැනිස් වලට ඒ අපේ ඉඩම් වල අයිතිය දුන්නා නම් අපේ රටේ විධායකයෙක් ඉඳලා වැඩක් තියනවද? ඉතින් ඒක නිසා ඒ බලපෑම් නැති කරන එක තමයි අත්ත වශයෙන්ම ස්වාධීනව ඉන්න පුළුවන් විධායක ජනාධිපතිගෙට කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙනවා අර විධායක බලය. ඒ විධායක බලය නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒක තමයි අපි 20 වෙනි සංශෝධනයේ 19ට ඉස්සෙල් තිබ්බ තත්ත්වය ගේන්න හදන්නේ. ඒත් අපි දන්න ඔබතුමා කිව්වා වගේ දැන් ඇමරිකාවේ, එංගලන්තයේ, මේ ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ ද එකතු වෙලා තියෙනවා. පොඩි හැටියට. එතකොට චීන මේ පැත්තෙන් තියෙනවා. ඉතින් අපේ ඒක නිසා මේකට හොඳ කොන්දක් තියෙන, හොඳ ජාත්‍යන්තර මේ පසුබිමක් තියෙන, හොඳ මොලයක් තියෙන, ඒ වගේම දේශප්‍රේමී නායකයෙක් අපිට ඉන්න ඕනේ. ඒ නායකයෙක් අපි පත් කරගත්තා. නමුත් ඔහුගේ බලය සම්පූර්ණයෙන්ම දියාරු කරලා තියෙනවා 19 සංශෝධනයේ. ඒක තමයි අපි දැන් මේ 20ෙන් ගන්න හදන්නේ. ඒක දෙන්නේ නැත්තේ ඇයි? ඒකට විරුද්ධ පාන්නේ ඇයි කියන එක තමයි මට තේරෙන්නේ නැත්තේ 19ට විරුද්ධ වෙච්ච කෙනෙක් හැටියට. හැබැයි මම හිතනවා ඔබතුමා හොඳට ඉතිහාසය හදාarලායි දේශපාලනය කරන්න කියලා. හැබැයි පෝට් සිටි එක අපිට වෙනම බිම් තීරයක් තිබ්බ අපේ ඔබ කියන ඔය රත්තරන් මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම චීන
හෙක්ටාර 500ක් ඉක්මවන විශාල පිරිසකට මේ පෝට් සිටි එක බාර දුන්නේ ඔබ ආදරය කරන අසහාය නායක ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. එතකොට මේ රටේ ජනතාව අහන ප්‍රශ්න. එතකොට ශැන්ග්‍රිලා කියන චීන හෝටල් සමූහයට සම්පූර්ණයෙන්ම සින්නක්කර ඉඩම දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. එදා හම්බන්තොට මහා ගලක් තියෙනවා කියලා විපක්ෂය චෝදනා කරද්දී හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය හැටියට චීන සමාගම් එක්ක එකතු වී චීන රාජ්‍යයත් සමග ගිවිසුම් අත්සන් කළ අවුරුදු 30කට ඒ වරාය පරිශ්‍රය දුන්න ගිවිසුම් අත්සන් කරේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. මම මේ කියන්නේ පුද්ගලයාට වඩා කාලෙන් කාලයට පත්වෙන අය ඔවුන්ගේ බලය ආරක්ෂා කරමින් ආර්ථිකය හැසිරීම සඳහා ජනතා වරම ප්‍රයෝජනයට අරගෙන විවිධ ප්‍රතිපත්තිමය තීරණ ගත්තා. අඩුපාඩුකම් තිබෙනවා. චෝදනා විවේචන තිබෙනවා. නමුත් ඔබ කියන ඔය වටිනාකම අඳුනගත්තු නායකයෝ එදා හිටියේ නැද්ද? එයයි නායකයෝ නෙවෙයිද? එහෙමයි රොෂාන්. ඔබට දැන් ඔබට වටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විතරද විශ්වාස? මෙහෙමයි රොෂාන්. දැන් ඔබතුමා එතන වෙනස කොහොමද පැහැදිලි කරලා දෙන්න රටට? වෙනස මම පැහැදිලි කරන්නම්. ඔබතුමාට අමතක වුණාද අපි යුද්ධයෙන් බැටකාපු රටක් කියලා මේ දශක 3ක් තිස්සේ මොනතරම් රට අගාධයට ගියාද? මොනතරම් ආර්ථික අතින් පරිහානියටපත් වුණාද? ඒ වෙච්ච මොනතරම් සංචාරකයෝ එන්නේ නැති වුණාද? ඒක නිසා තමයි මේ දේවල් කළේ. ශැංගිලායක දුන්නේ අක්‍ර 10ක්ද පමණ. ඒක දුන්නේ මොකද? එතකොට තමයි මේ සංචාරකයන්ට එන්න පුළුවන් ස්ථාන හදන්න. ඒක ඊටාම විශාල ආයෝජනයක්. ඒකෙන් එන්නේ දසදහස් ගානකට අද රැකියාව ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන්. ඒතකොට ඒක කලේ මේ අපේ යුද්ධෙන් ඇද වැටිච්ච ආර්ථිකය නංවා සිටීම. පෝට් සිටි එක වගේ එකක් සාමාන්‍යයෙන් අද ලෝකේ ඉතාම ජනප්‍රිය තැනක්. ඒකේ මේ ඉඩම් ගොඩ කරලා ගන්නෙ. ඉතින් ඒ ගොඩ කරලා ගැනීම තුලින් ඉදිරියට මොනතරම් මේ විදේශ විනිමයක් රටට එනවද? ඒ එන්නේ ඔක්කොම අපේ රටට එන්නේ. ඒතකොට ඒක මේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ආපු හැටි නැවැත්තුවා. නැවැත්තුම මොනවද උනේ? අන්තිමට අවුරුද්දකට පස්සේ දෙන්න වුණා. තව භූමියේ තව කැලලකුත් එක්ක තව කැලල දෙන්න උනා. ඒ දෙන්න උනේ මොකද? වන්දියකට දෙන්න උනා. ඒ වන්දිය දෙන්න වෙච්ච නිසා ඒ ඉඩම් ගොඩ කළාම ඈත ඉඳන් එනකොට අපේ පරණ පාර්ලිමේන්තුවේ අලංකාර දර්ශනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් මේ කවුද ඒ කළේ? ඉතින් ඒ නිසා දැන් හම්බන්තොට වරාය අපි හැදුවා තමයි. චීනට තියලා දැන් හම්බන්තොට වරාය ඒ හදපු හම්බන්තොට වරාය තමයි දැන් මේ කුණු කොල්ලට චීනට වික්කේ. ඉතින් මෙතෙන්දි වෙන්නේ රොෂාන් ඇත්ත වශයෙන්ම අපේ රටේ ඒ දවස්වල තිබ්බ තත්ත්වය මේ තරම් පල්ලෙහාට වෙච්ච රටක් යුද්ධය නිසා පල්ලෙහාට රටක් යුද්ධෙ දෙන්නට පස්සේ ක්‍රමක්‍රමයෙන් ගොඩ එන්න තමයි ඒව කලේ දේශප්‍රේමී හිතුවිලි අනුව. නමුත් මේ හම්බන්තොට වරාය විකුණන අපේ රටේ සම්පත් විදේශිකයන්ට විකුණන්නේ දේශද්‍රෝහී සිතුවිලි ඇතුව. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා වික්කොත් ඒක දේශප්‍රේමී, රනිල් වික්‍රමසිංහ මහත්තයා වික්කොත් ඒක දේශද්‍රෝහී. නෑ මෙහෙමයි. ඔබතුමා කොහොමද ඒක තියෙන ඩෙෆිනිෂන් එක මොකක්ද? ඩෙෆිනිෂන් තමයි. දැන් ඒ අර වගේ මහින්ද රාජපක්ෂ ඒ පෝට් සිටි එක සහ ශංගිලා වගේ වල හැදුවේ හම්බන්තොට වරාය හදපු නිසානේ වික්කේ. ඒව කලේ දේශප්‍රේමී සිතුවිල්ලෙන්නේ. මොකද ඒක ප්‍රතිලාභෙන්නේ ජනතාවට. එන හෙට MCC ගිවිසුම ගෙනාවොත් ඒක දේශප්‍රේමී සිතුවිල්ල නෑ. ඉතින් ඒක දේශප්‍රේමී දෙයක්. ඒ රැකී ආරක්ෂා දියුණු වෙනවා. අපේ භූමිය පිළිබඳ සංවර්ධනය යටතට පහසුකම් තියෙනවා. කොහොමද ඒක දේශප්‍රේමී වෙන්නේ? ඒක තියෙන අක්කර මේ අක්කර කීයක් තියෙන අක්කර ලක්ෂ 2ක්. යන්නේ විදේශීය සමාගම් වලට ඒකම දේශප්‍රේමී වෙන්නේ. ඉතින් අපේ බටහිර මුහුද චීනයට දීමත් දේශප්‍රේමී. කොහොමද බටහිර මුහුද ඒ කියන්නේ මේ පෝට් සිටි සඳහා වෙන් කිරීම දේශප්‍රේමී නෑ. පෝට් සිටි MCC ගීම දේශප්‍රේමී. නෑ MCC දේශප්‍රේමී වෙන්නේ කොහොමද? ඒකේ තියෙන අක්කර ලක්ෂ 2ක ඉඩම් ප්‍රමාණය විදේශීය සමාගම් වලට යනවා නම් වෙන ඇමරිකාවට ඒක විලදී ගන්න පුළුවන් නම් ඒක කොහොමද දේශප්‍රේමී වෙන්නේ? ඔබතුමා ඒක සම්පූර්ණ මේ පටලවා ගත්තා. මේ පෝට් සිටි එක හැදුවේ මුලින් එහා ඒක සාමාන්‍යයෙන් අද දියුණු වෙන රටවල් වල දියුණු වුණු රටවල් ඩුබායි වගේ රටවල් වල සහ අනිකුත් රටවල් වල ඒක තියෙන එකක්. ඒ සංකල්පයක්. ඒක සංචාරක ආකර්ෂණයක්. ඉතින් ඒක තමයි ඒක හැදුවේ. ඒකෙන් අනිවාර්යෙන්ම අපේ රට විදේශ විනිමයත් ගලාගෙන යනවා. ශංගිලා හැදුවෙත් ඒකයි. මොකද ශංගිලා වගේ රේවික හැදුපු නිසා තමයි විදේශීය ඉතාම ධනවත් සංචාරක අපේ රටට එන්නේ. ඒක ආයෝජනයක්. එන විපක්ෂයේ බොරුද මේ කියන්නේ රටට? බොරු තමයි කියන්නේ. විපක්ෂයේ නෙන්නම් මේ යාපාන රජය ගෙනාවේ. යාපාන රජය ගෙනලා අවුරුදු 4මාර තිස්සේ මොකද වුනේ? රටේ ආර්ථිකයේ වේගයේ පවා ඉඳන් මොකකින්ද රට හොඳ උනේ? ඒ නිසා 69 ලක්ෂ ඡන්දෙ දුන්නේ. ඔව් මොකකින්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් 3 බලයක් දුන්නේ. ආවේ ඒක නිසා නේද? ඔව්. එතකොට ඉතින් 69 ලක්ෂයක් දුන්නේ ඒකයි. ඒ බලය තමයි මේ 19න් අහෝසි කළ 20න් ඉල්ලන්නේ. ඔබ කියන්නේ MCC වගේ ගිවිසුම් මේ රටට අහිත කරයි කියලා. ඔබ විරුද්ධයි. යම් කිසිකින් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරොත් ඒ ආණ්ඩුවේ සරත් වීරසිංහ මහත්තයා නැද්ද? නෑ අපිට අපි ඒක කරන්න ඉඩ දෙන්නෙත් නෑ. අනිවාර්යෙන්ම. ඔව් ඒක වෙන මුහුණුවරකින් ආවොත්? 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 වෙන මුහුණුවරකින් ආවොත්?
MCC කියන නම වෙනස් කරා මේ මූණුවට මොනවා වුණත් රොෂාන් අපේ රටේ ඉඩම් තියෙන්න ඕනේ රජයේ සතුව. පුද්ගල සතුවක් නෙමෙයි. ඒක තාම හොඳට හිතා ගන්න. The state must own the land. ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙමයි. මොකද එතකොට විශේෂයෙන්ම කුෂිකාර්මික මේ ඇග්‍රිකල්චරල් ලෑන්ඩ් එක තියෙනවා රජයේ සතුව. ඒක තමයි අපි බලපත්‍ර දෙන්නේ. ඒක තමයි මොකද ඕන වෙලාවක දැන් අපේ රටේ ෆුඩ් සිකියුරිටි කියලා එකක් තියෙනවානේ. ආරක්ෂක ආහාර සුරක්ෂිතභාවය කියලා කියන්නේ රෂාන් මාස 6කට දාන්නේ නැත්තම් හාල් නැත්තම් පරිප්පු ගොඩ ගන්න එක නෙමෙයි. ඒ තියෙන්නේ ලෑන්ඩ් වල ඕනර්ෂිප් එක තියාගන්න ඕනේ. කුෂිකාර්මික ඉඩම් වල. එතකොට තමයි මේකෙදි මේක වවන්න මේක මේ වවන්න කියලා. එතකොට ලෑන්ඩ් එකට දැන් රජයට තියෙන සම්පූර්ණ පාලනය. ඒ වලට සින්නක් කරපු දුන්නොත් මොකද වෙන්නේ? උන්ට ගොඩ කරලා උන් ඒක විකුණන්න පුළුවන්. ඒ නිසා තමයි බොහෝ ඉඩම් වල රජය සතු කරගෙන තියන්නේ. එතකොට MCC කිවිසෙම කරන්නේ සින්නක් කරපු ලබා දෙන එක ඔක්කොටම. සින්නක් කරපු ලබා දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ණය තුරුස් වලින් බේරෙන්නේ විකුණනවා. එතකොට විකුණුවාට පස්සේ ඒකෙන්ම පුළුවන් වෙනත් අයට ඒවා ලබා ගන්න නේ. ඉතින් ඒක දේශද්‍රෝහී කිවිසුමක්. ඒ කිවිසුම අපි කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඉතින් රටේ තියෙන සම්පත් ඒ විදිහට පාවා දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. ඒවා අපි හොඳින් කල්පනා කරලා තමයි රෂාන් මේවට විරුද්ධ වෙන්නේ. නැත්නම් නිකන් විරුද්ධ වෙන්නේ නැහැ. 69 ලක්ෂයක් ජනතාව විශ්වාසය තැබුවා. අපි මේ ප්‍රතිවිරුද්ධ මත සමාජගත කරන්නේ මේ ප්‍රශ්න කරන්නේ ඔවුන් ඒ වෙලාවට ලබා දෙන උත්තර මොනවද කියලා හොයලා බලන්න. මම කැමති ඊළඟ අධීරයට යන්නට විරාමයකට පෙර විශේෂයෙන්ම සරත් වීරසේකර මහත්මයා මේ පවතින සන්දර්භයේ ඇතුලේ අපි වෙන රටකට වඩා ඉතාම සුවිශේෂී රටක් බව ඔබ පැහැදිලි කරලා පෙන්නවා. ඊට වඩා සුවිශේෂී තිබෙනවා අපි අතර තිබෙන ජනවර්ගවල තියෙන විවිධත්වය, තේරවාදී බුදුදහම අවුරුදු 30ක් පමණක් නොවේ 1950 ගණන් වල ඉඳලා තිබෙන මේ දමිළ භාෂාව කතා කරන ජනවර්ග සහ සිංහල භාෂාව කතා කරන ජනවර්ග අතර තිබෙන මේ ඓතිහාසික අයිඩියොලොජිකලි එහෙම නැත්නම් මතභේදාත්මකම නැත්නම් මතවාදීව තිබෙන ප්‍රශ්නය අලුයට ගින්දර වගේ. එතකොට රටක් හැටියට ඊළඟ 100 වසර මේ රට අරන් යනකොට අති විශාල ණය කන්දක් ඇතුළේ අපි හිර වෙලා තිබෙනවා. අති විශාල දූෂණ වංචා ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. මේ සියල්ලම අරන් කළමනාකරණය කරලා යන්න තමයි ජනතාව නායකයෝ පත් කරගන්නේ. නායකයෝ පත් කරගන්නේ. ඒ නිසා නායකයෝ කොළඹ කියන දේ උතුරේදී වෙන දෙයක් කිව්වොත්, උතුර කියන දේ දකුණේදී තව දෙයක් කිව්වොත් අර යථාවාදී තථාකාරී ගුණය කියන දේ අහන කරන දේ කියන නායකයෝ රටට නැති වෙනවා. ඒ නිසා තමයි වීරසේකර මහත්තයෝ අපි අවුරුදු 70ක් තිස්සේ අර මොකක්ද කියන්නේ ලිපේ තිබ්බහම මේ වැටෙනවා ලිපටම. ඒකෙන් වෙන ඔබලා වගේ නායකයෝ දිහා ජනතාව බලන් ඉන්නවා. සරත් වීරසේකර මහත්තයා අපට කොතනද ඔබේ වයස මොහුකුරා ගිහිල්ලා තිබෙනවා. අපට වැරදුනේ කොතනද? ඇයි අපිට ඉස්සරහට යන්න බැරි වියට්නාමයේ වගේ? ඇයි අපට කොරියාව වගේ නැගිටින්න බැරි? ඇයි අපට සිංගප්පූර වගේ නැගිටින්න බැරි? අපි ඉතිහාසය කරේ තියන් ඉන්නවා, සාහිත්‍ය කරේ තියන් ඉන්නවා. හැබැයි හැම රුපියලකටම 780ක් උපදින දරුවෝ ණයයි මේ පොළවේ. ඇයි අපිට බැරි සරත් වීරසේකර මහත්මයා? ස්වදේශිකයෙක් කියලා ඔබට හිතෙන්නේ මොකක්ද? කවුද අපු වැරද්දුවේ? ඔබ ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇයි අපිට බැරි? ඇයි අපි 1948 ඉඳන් අපි නිදහස ලබාගත්ත කාලේ ඉඳන් දවසේ ඉඳන් අද වෙනකන් ඇයි අපි රට මේ සංවර්ධනය වෙච්ච රටක් බවට පත් වෙන්න බැරුවනේ? වෙමින් පවතින හැමදාම ඩෙවලොපින් නේෂන්. ඒක තමයි රොචාන් අවශ්‍ය වෙන්නේ අපිට ස්ටේට්ස්මන්ලා. අපිට අවශ්‍ය වෙන්නේ හොඳ රාජ්‍ය නායකයෝ මිසක් දේශපාලන නායකයෝ නෙමෙයි. මෙතෙක්කල් බොහෝ දුරට අපි හිටියේ දේශපාලන නායකයෝ. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම අපේ මැතිවරණ ක්‍රමය දැන් මැතිවරණ ක්‍රමය අනුව අපිට 225න් අපි බොහෝ වෙලාවට බලය ලබා ගැනීම සඳහා අපි සුළු පක්ෂවල මේ සහයෝගය ලබා ගන්න ඕන නිසා සුළු පක්ෂවලට ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අසාධාරණයක් වුණා කියලා ඔවුන්ව උඩට නගලා ඔවුන්ගේ සහයෝගය ලබාගෙන තමයි අපේ රජවල් පැවතුනේ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නෙට දැන් ඔබතුමා කියන්නේ ඔය ජාතිවාදී නැත්තම් සිංහල දෙමළ ප්‍රශ්නේ නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවද? අද දෙමළ ජාතීන්ට රොෂාන් දෙමළ වීම නිසා මේ සිංහලයන්ට නැති ප්‍රශ්න තියෙනවද? අද උන්ට ව්‍යවස්ථාදායකින් නැත්තම් නීති යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවද? නැහැ. දැන් විග්නේශ්වරන්ට මම පිළිතුරු දුන්නා එදා මේ පාර්ලිමේන්තුවේ. ਉਹ දැන් ස්වයං පාලනයක් ඉල්ලනවා. දෙමළ මිනිසුන්ගේ ගැටලු निराකරණය කරන්න කියලා. ඉතින් අපි ඒ දවස් මේක දෙකටම එන සංවාදයක්. අපි ඒ දවස් ලැබුවා කියන්න දෙමළ මිනිසුන් තියෙන ගැටලු මොනවාද?
ඒතර ඔහුට කියන්න බැරි වුණා සිංහලයන්ට නැති, සම මුස්ලිම් අයට නැති. ඒතර කියන්න බැරි වුණා මොහු කියනවා අභිලාෂයන්, aspirations. aspiration කරන්න. ඒත් ඒතර මං කිව්වා හොඳයි. aspirations වලට හොඳයි ඔයගලන්ට ස්වයං පාලනයක් දෙන්නම්. හැබැයි ඔබතුමා දන්නවද කියලා ඇහුවා මම එයාගෙන් පාර්ලිමේන්තුවේදී 150කට වඩා දෙමළ ජාතීන් ඉන්නේ දකුණේ සිංහල සහ මුස්ලිම් අයත් එක්ක. ඒතකොට උතුරේ දෙමළ අයගේ අභිලාෂයන් සපුරන්න උතුරට ස්වයං පාලනය දුන්නොත් ඒකෙන් කොහොමද දකුණේ අයගේ අභිලාෂයන් සම්පූර්ණ වෙන්නේ? ඒ කියන්නේ ඔබතුමා දකුණේ අයගේ අභිලාෂයන් ගැන තැකීමක් නැද්ද? නැත්නම් ඔබතුමා තෘප්තිමත් වෙලා තියනවාද ඔවුන්ගේ අභිලාෂයන් සපුරාලිවා කියලා? ඉතින් ඒකටත් කටු උත්තරයක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නය රොෂාන් අපිට අද ජාතිවාදී ප්‍රශ්නයක් නැහැ. මේ අදපාපුති තියෙන බෙදුම්වාදී ප්‍රශ්නයක් පමණයි. මම අවුරුදු 35ක් නාවික හමුදාවේ හිටියා. ඒකෙන් මම වැඩි කොටසක් මම ඉඳලා තියෙන්නේ උතුරේ. මම උතුරේ තියෙන දෙමළ ජනතාව දැන් දෙමළ යාළුවෝ තාමත් මාත් සමග අපේ සහෝදරයෝ වගේ හිටියේ. එදා සිංහල භාෂාවෙන් තමයි මේ ජාති ගීය ගැව්වේ මේ උතුරේ. ඉතින් ඊටාම ඇස් වලට කඳුළු වෙනවා පුංචි ගෑනු ළමයි දෙමළ හුරුවෙන් සිංහලෙන් ජාති ගීය කියනකොට ඇස් වලට කඳුලක් උනනවා. නමුත් ඒකත් මේ යහපාලන රජයේ සුලින් මෙව කළා. ඉතින් ජාති ගීය තියෙන්න ඕනේ එකක් මේ තමයි අපේ රටට. ඉතින් ඒකේ තියෙන මේ තේරුම නෙමේ ඒකෙන් එන හැඟීම. එතකොට අපිට පුළුවන් නම් රොචාන් මේ සිංහල මුස්ලිම් දෙමළ අයට පුළුවන් නම් අපේ රටේ ජාති ගීය කෙනට ඇස් දෙකේ කඳුලක් නැගනවා නම් රුවන්වැලි සයයට ඉස්සරහට ගියාම සිංහල තරුණයාගේ දෙමළ තරුණයාගේ මුස්ලිම් තරුණයාගේ හදවතට හැඟීමක් එනවා නම් සීගිරි ඉස්සරහට ගියාම හැඟීමක් එනවා මේ අපේ මුතුන් මිත්තෝ අපේ රටේ හිටපු මුතුන් මිත්තෝ කරපු දෙයක් මේක අපේ රට කියන හැඟීම එනවා නම් එතෙන්ද තමයි ඒ වගේ තැනකට ගන්න පුළුවන් නායකයෙක් තමයි අපි ගන්නවා. එහෙම ගත්තොත් තමයි අපේ රට දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ ඡන්ද වලට ගිහිල්ලා නැත්නම් ඔවුන්ගේ තියෙන බොරු උපකල්පන වලට ගිහිල්ලා ඒවට ගැති වෙලා බලය ලබා ගන්න ඉන්න නායකයෝ ආවොත් කවදාකවත් මේ රට හදන්න බෑ. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. නැවත ඔබ හමුවන්න. සරත් වීරසේකර මහත්මයා ඊටාම කාර්යබහුල මොහොතක ඉන්නේ වැඩසටහනෙන් නික්ම යනටත් තිබෙන නිසා මා ඉක්මනින් අවසානයේ වැඩසටහන එනවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් ඔබ කිව්වා 13 පිළිබඳව සහ පළාත් සභා පැවැත්වීම සම්බන්ධයෙන් බොහොම ආందోලනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කළේ. ඒ ගැනත් මා විශේෂ අමාත්‍යවරයා වශයෙන් දැනගන්න කැමතියි. ඔව් රොෂාන් දැන් 13 වෙනි සංශෝධනයට එදා සිටම විරුද්ධ වෙච්ච කෙනෙක් මම. මොකද 13 වෙනි සංශෝධනයට අපිට බලෙන් පැටවුණු දෙයක්. මොකද ජයවර්ධන ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන් හිල්ටන් හෝටලේ ගාල් කරලා ඇඳිරි නීතිය දාලා මනුෂ්‍ය ඝාතනය කරලා දින නොමැති අස්විමේ ලියුම් අරගෙන බලෙන් තමයි ඒක සම්මත කරගත්තේ. එතකොට ඒ තුලින් මේ රට ඒකට පාදක වුණේ ඉන්දු ලංකා ගිවිසුම. එතකොට මේකට එදා සිටම විරුද්ධ වෙච්ච කෙනෙක් මම. ඉතින් දෛවයේ සරදමකින් වගේ පළාත් සභාපතිකම රාජ්‍ය ඇමතිකම මට ලබා දීලා තියෙනවා. ඉතින් රාජ්‍ය ඇමතිකම මට ලබා දීම නිසා මම ඒ ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ. මගේ ස්ථාවරය එකමයි. මොකද රොෂාන් අර කිව්වා වගේ අපි ඉතිහාසයේ තුලම අපි ඒකීය රටක් හැටියට තමයි හිටියේ. ඒ ඒකීයභාවය ආරක්ෂා කරන්න දුටුගැමුණු රජුන් කාලේ ඉඳන් අද වෙනකන් අපේ විශේෂයෙන්ම සිංහල ජනතාව දේශප්‍රේමී ජනතාව ලක්ෂ දසදහස් ගාණක් අපි ජීවිතේ පුදා කරලා තියෙනවා. මම එක උදාහරණයක් ඔබතුමාට කියන්නම් මේ අපි කරපු කැපවීම මේ ඒකීයභාවය ආරක්ෂා කරන්න. දැන් උදාහරණයකට පෘතුගීස් දැන් දුටුගැමුණු කාලේ එතකොට පළවෙනි පරාක්‍රම බාහු පළවෙනි විජය බාහු කාලේ අපේ රටේ කිව්වේ මුම්මඩි චෝල මණ්ඩලම් අපේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක්. එතකොට රජ වෙන්න හිටපු කුමාරු ඔක්කොම මැරුවා. එතකොට කිත්ති කුමාරයා තමයි කැලෑවට ගිහිල්ලා බුදල් නයාව බේරගෙන මහා විජය බාහු කියලා චෝලිය පන්නලා රට එක්සීසත් කළේ. එතනත් දසදහස් ගණන් වෙන සිංහලයෝ. ගජබා රජුරෝ, වලගම්බා රජුරෝ, පළවෙනි පරාක්‍රම බාහු රජුරෝ, හයවෙනි පරාක්‍රම බාහු රජු මේ ඔක්කොම සටන් කළේ. දීපු දිවේ රටේ ඒකීභාවය ආරක්ෂා කරන්න. ඒක තමයි 13න් මේ පළාත් 9කට බෙදුවේ. ඒකයි මම කැමති. ඊට පස්සේ පෘතුගීසි කාර්යය ආවා. ඔබ දන්නවද මේක ඉතාම ලස්සන කතාවක් මේ දෙයක් රෂාන්. පෘතුගීසි කාර්යය අපේ රටේ හිටිය අවුරුදු 148ක්. පෘතුගීසි කාර්යය බ්‍රසීලයේ හිටිය අවුරුදු 20යි. බ්‍රසීලයේ අපිට වඩා 70 ගුණයක් විශාලයි. බ්‍රසීලයේ අපිට වඩා 70 ගුණයක් විශාලයි. බ්‍රසීලයේ හිටිය පෘතුගීසි කාර්යය අවුරුදු 20යි. අද බ්‍රසීලයේ හැම මිනිහම පෘතුගීසි භාෂාව කතා කරනවා. අපේ රටේ පෘතුගීසි කාර්යය හිටිය අවුරුදු 148ක්.
අපේ රට බ්‍රසීලයට වඩා 70 ගුණයක් උඩයි. අපේ රටේ එකෙක්වත් අද පෘතුගීසි භාෂාව කතා කරන්නේ නැහැ. ඒ බලපෑම නැති කරන්න අපේ මුතුන් මිත්තෝ මොනතරම් දිවි පුදන්න ඇද්ද? මුල්ලේරියාවේ 1600ක් මැරුවා මුල්ලේරියා වෙලේ. ඒක තමයි මුල්ලේරියා වෙලේ වතුර ලේට හැරුණා කියලා කතාවක් තියෙන. ඒ අපේ කොළොන්නාවේ ප්‍රදේශයේ හිටපු අපේ මුතුන් මිත්තෝ. ඒ වගේ දිවි පුදලා ආරක්ෂා කළේ ඒකේ භාවය. ඊට පස්සේ ලන්දේසින් ආව ඉංග්‍රීසින් ආවා. 1818 විමුක්ති ෂටින් පස්සේ ඩබල් බවුන්ඩරි මොනවද දුන්න නියෝගය. අවුරුදු 18 35 සීලම සිංහලයෝ මැරී විතු. සිංහලයෝ මැරුවා. උන්ගේ සීලම කුඹුරු විනාශ කළා. උන්ගේ සීලම වැව්වමුණ විනාශ කළා. උන්ගේ සීලම හරකබාන විනාශ කළා. උන්ගේ සීලම පළතුරු ගස් කැපුවා. උන්ගේ සීලම පානීය ලෙන් වලට වස් දැම්මා. එහෙම කරපු අය තමයි ජෙනීවලාද අපිට මානවිකම් කඩ කළ අය කියලා මේ ඒ චෝදනා කරන්නේ. එතකොට මම කියන්නේ ඉතින් ඒ වගේ කරලා දිවි පුදලා පකට රටක් තමයි ඊට පස්සේ ආව ප්‍රවාහ කරන්නේ. රට බෙදන්න හැදුවා. එතකොට අපේ 29000ක් දිවි පුදුවා 14000ක් ආබාධිත වුණා මේ රටේ ඒකීභාවය ආරක්ෂා කරන්න. එහෙම ආරක්ෂා කරපු ඒකීය රට අපි ඉන්දියාවේ බලපෑමට 13 බලපෑමට අද පළාත් 9කට බෙදලා තියෙනවා. එතකොට එක රටක් එක නීතියක් කියන එක ඇත්ත නේද? අද වුණත් මේ පළාත් 9 නීති 9ක් හදන්න පුළුවන්. ඒක තමයි මම මේකට විරුද්ධ. රාජ්‍ය අමාත්‍ය නිසා මම ඒකට පක්ෂ වෙන්නේ නැහැ. ඉතින් නමුත් මම සාමාන්‍ය මේ පුරවැසියෙක් කියනවට වඩා රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කියන්න නම් මම ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. අධ්‍යයනය දැන් කරමින් පවතිනවා. ඒ වාර්තාව ඉදිරියට දානවද? ඔව් හිතන්න තමයි ඒක දානවා. පළාත් සභාව වලින් වැඩක් වුණාද? දැන් අවුරුදු 2කමාරක් පළාත් සභාව තිබ්බේ නැහැ. ඒ තුලින් රට අගාධයට ගියාද? 87න් ඉස්සෙල්ලා කොහොමද මේ රට තිබ්බේ? එතකොට පළාත් සභාව වලට මොනතරම් මූල්‍යමය විධමක් යනවද? එතකොට ඒකෙන් මොනතරම් කාර්ය මණ්ඩලයක් ඉන්නවද? ඒකෙන් රටේ උදාහරණයක් හැටියට ප්‍රචාන් දැන් වැලිකන්දේ පොළොන්නරුවේ වැලිකන්දේ මිනිහෙක්ට පුද්ගලයෙක්ට අද අනුරාධපුරයට එන්න ඕනේ වැඩක් කරගන්න. එදා පොළොන්නරුවේ ජී ළඟට ගිහලා වැඩ කළේ. අගලවත්තේ මතුගම අගලවත්තේ එක්කනට අද කොළඹ පළවත්තට එන්න ඕනේ වැඩක් කරගන්න. ඉතින් ජනතාවට පහසුවක් වුණාද මේක? නැද්ද? ඒව වැඩි කරන්න කොහොමද? දැන් ඒව තමයි නව ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒතර 20න් අපි 19 ඉවත් කරලා අපි නව ව්‍යවස්ථාවක් ගෙනවා මේ සියලුම දා කරගෙන අපිට හොඳ විදේශ ප්‍රතිපත්තියක් මේ රට ගෙනියන්න පුළුවන් එකම එක්කෙනා ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා තමයි එතුමාට මේ බලය දෙන්න අපි 20 වෙනි සංශෝධනයෙන් 19 අවශ්‍ය කරන්නේ. බොහොම ස්තුතියි සරත් වීරසේකර රාජ්‍ය අමාත්‍යතුමනි අපට තාම වැදගත් ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව දරණ මතය සමාජගත කරන්න ඔබ අපේ මෙදිරියට පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි. අපි සුබ පතන ඔබේ දේශපාලන දිවියට වගේම ඔබේ අරමුණු සාක්ෂාත් වේවා කියලා. ආයිබෝන්. ආයිබෝන් රචාත්.